සැමට උතුම් වූ රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අද උතුම් වූ උඳුවප් මාස පුරපසළොස්වක පුන් පොහොය දවසේදී අප සූදානම් සහෝදරත්වයේ නාලිකාවේ යාල් ටීවී පොදා විකාශයේ තවත් සදහම් කතිකාවතක් මෙලෙසින් ආරම්භ කරන්නට. 2021 වසරේ අවසන් පුරපසළොස්වක පුන් පොහොය දවස. එනිසා මේ උතුම් වූ පුරපසළොස්වක පුන් පොහොය දවසේදී විවිධ වූ තේමාවන් ඔස්සේ ධර්ම දේශනාවන්, දහම් සාකච්ඡාවන් ඇතුළු වැඩසටහන් මාලාවක් සමීප කිරීමේදී අප හේතුව විශේෂයෙන්ම මේ නිර්මල සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට මහා කැපකිරීම සිදු කරන පරම පූජනීය මහා සංඝරත්නය අවසන් කාල සීමාව තුළදී සමහරක් විටකදී කිසිවෙකු හවුහරණක් නොමැති වන අවස්ථාවකදී උන්වහන්සේලා ආරක්ෂා කරන ආයතනයක් පිළිබඳව දවසේ කතා කරන්න මේ සූදානම. ඒ තමයි කළුවග්ගල ගිරායිඹුල අමිලසිර ගිලම් භික්ෂු මධ්‍යස්ථාන නිර්මාතෘ පරම පූජනීය පින්වත් අවසරයි මුද්‍රවාණී අමිලසිරි අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ සමගින් මේ කරුණු කාරණාවන් කතා බහ කරන්නේ. අපේ හාමුදුරන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන මේ මොහොතේ පිළිලබන අවසරය අපේ තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මම ඔබට මතක් කරා මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම චිරස්ථිතිය තහවුරු වෙන්නේ නිරන්තරයෙන් පරම පූජනීය මහා සංඝරත්නයේ කැපකිරීම මත. ඒතර උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය රකින්නට දායකාවන් වලින් මහා කැපකිරීම සිදු කරලා ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරන අවධිය වෙනකොට සමහරක් විට කිසිවෙකු හවුහරණක් නොමැති අවස්ථා අපි සමාජය තුළ ඕන දැන් දැකලා තියෙනවා. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මේ ගිලාන උපස්ථානයේ සම්බන්ධව නිරන්තරයෙන් කරුණු කාරණාවන් පැහැදිලි කරලා තියෙනවා. අපි හඳුනන අපි එතනින්ම අපේ මේ සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි. ඉන්දික මහත්තයෝ විශේෂයෙන් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමින් යාල් ටීවී ආයතනයට ඉතාමත් ගෞරවපූර්වකව පින් දෙමින් අද මේ රටේ වැදගත්ම මාතෘකාවක් කතා කිරීම සමයි ඔබතුමා අද සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර අනුදැන වදාළ උතුම් බුදු වදන සිහිපත් කරගෙන යෝ ගිලානං උපට්ඨේති සෝමං උපට්ඨේති. යමෙක් මේ ලෝකෙ ගිලුණට සලකනව දැප උපස්ථාන කරනවද ඒ මට කරන උපස්ථානයක් විදිහටම සලකන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අනේ දේශනාව අනුගමනය කරමින් අපට හිතුණා මේ සමාජයේ වැදගත් මහා සංඝ පීතෘන් වහන්සේලා අසරණ වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේලාට ඒ වගේම බොහොම වයෝවෘද්ධ භාවයටපත් වෙලා ස්වාමින් වහන්සේලා අසරණ වෙලා වැඩ සිටිනවා. උන්වහන්සේලාට කිසිම හවුහරණක් පිහිටක් වෙන්න කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා තමයි දීර්ඝ කාලෙක ඉඳලාම මේ අමිලසිරි ගිලම්බිසු මධ්‍යස්ථානයේ නමින් ආරම්භ කරන ලද මේ ගිලම්බිසු මධ්‍යස්ථානය දැනට වසර 20කට වගේ දීර්ඝ ඉතිහාසයක ඉඳලාම සිද්ධ කරගෙන එන ගිලන් උපස්ථාන මධ්‍යස්ථානයක්. ඒ ගිලම්බිසු මධ්‍යස්ථානයේ තුල ස්වාමින් වහන්සේලා නිරන්තරයෙන්ම වැඩ සිටිනවා. ඒ වගේම වයෝවෘද්ධ භාවයටපත් වෙලා රෝගී තත්ත්වයන් වලටපත් වෙලා අසරණව වැඩ සිටින ස්වාමින් වහන්සේලා තමයි මෙතන වැඩ සිටින්නේ. උන්වහන්සේලා වෙනුවෙන් තමයි මේ ආයතනය අපි ආරම්භ කරලා බොහෝම නිහඬතාවයෙන් මේ ආයතනය රැකගෙන මේ තරම් කාලයක් අපි පවත්වාගෙන ආවේ. ඒ පවත්වාගෙන එනකොට අපිට මතක් වුණේ බුදුහාමුදුරන්ගේ දේශනාවමයි. උන්වහන්සේගේ දෑතින් අර පූතිගස්ස හාමුදුරන්ට සලකලා අපෝපස්ථාන කරලා මුළු ලෝකයාටම පෙන්නනවා මේ පින්කමේ තියෙන වටිනාකම. ඉතින් අපි හැමෝම කරන්නේ අන්නේ වටිනා පින්කම සිද්ධ කර ගන්නට ඕන නිසා තමයි මේ උතුම් ගිලන් බිස්තු මධ්‍යස්ථානය අපි ආරම්භ කරගෙන මේ විදියට පවත්වාගෙන උන්වහන්සේලා මුළු ලංකාව පුරාම වැඩ සිටින බොහොම අසරණ වෙලා රෝගී වෙලා ගිලන් වෙලා වයෝවෘද්ධ භාවයටපත් වෙලා කිසිම කෙනෙක්ගේ හවුහරණක් නැතුව වැඩ සිටින ස්වාමින් වහන්සේලා රෝහල් ගත කරාට පස්සේ රෝහල් වලින් තමයි අපට මේ ආයතනයට ස්වාමින් වහන්සේලා ලැබෙන්නේ. ඒ ලැබෙන ස්වාමින් වහන්සේලාට තමයි අපි උපස්ථාන කරගෙන ජීවිතාන්තය දක්වා මෙතන වැඩ ඉඳගෙන අපවත් වෙනකම් උන්වහන්සේලාගේ කටයුතු අපි කරනවා ඉන්දික මහත්තයා. ඒ සිද්ධ කරලා ඊටමත් උදින් උන්වහන්සේලාට අප උපස්ථාන කරමින් ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේ උතුම් ආයතනයක් තමයි අපි මේ ආරම්භ කරලා කටයුතු කරගෙන යන්නේ.
මම හිතන්නේ අපි හරිය මේ කරුණු මනාව පැහැදිලි කරන්න යෙදුණා. විශේෂයෙන්ම අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ආරම්භ කරන මත වසර 20 ගානකටත් වැඩි. හැබැයි මෙතෙක් මේච්චන කාලයක් මෙවන් වූ ආයතනයක් පවත්වාගෙන යනවා කියන්නේ ඉතාමත්ම බැරෑරුම් කාර්යයක්. විශේෂයෙන්ම ගිලන් භික්ෂුන් වහන්සේලා 49කටත් වැඩි ප්‍රමාණයක් ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ තුල වැඩ වාසයක උන්වහන්සේලාගේ රැවුල කොණ්ඩේ කපන්නේ ඊට වගේම කවන්නේ පොවන්නේ බෙහෙත් තරම් දෙන්නේ මේ සෑම කටයුත්තක්ම සිදු කරන්නට විශේෂ සේවක පිරිසක් නැහැ. නමුත් අමිලසිරි හාමුදුරන් අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේලා සහ තවත් ගිහි පින්වුතුන් කීප දෙනෙක් තමයි මේ සියලු කර්තව්‍යයන් සිදු කරන්නේ. අපි දැන් මුලින්ම මේ ආයතනය ආරම්භ කරේ මම හිතන්නේ පොල්ගහවෙල ප්‍රදේශයේදී. එහෙ ඉඳලා කළුවක්ගලට නැවතවරම් මේක ගෙනීමට මොන හරි කරුණු කාරණා හේතු සාධකයක් වුණාද? ඔව් අපිට පොල්ගහවෙල පවත්වාගෙන යනකොට වතුර ප්‍රශ්නයක් ආවා. ඒ වතුර නැති නිසා බවුසර වලින් තමයි දිගටම වතුර ගත්තේ. ඒ අවස්ථාවේ විශේෂයෙන්ම මීතොට මුල්ලේ අපිට දාන දෙන හොඳ සත්පුරුෂ මහත්තයෙක් අජිත් මහත්තයා එතුමා මේ ඉඩම අරගෙන මේ ගොඩනැගිල්ල හදලා අපිට කළුවක්ගලට ආරාධනා කළා. හාමුදුරනේ වතුර පහසුකම් සියල්ලක්ම තියෙනවා. එතෙන්ට ස්වාමින් වහන්සේලා වඩම්මන්න කියලා. 2019 දෙසැම්බර් මාසේ 14 වෙනිදා තමයි මේ කළුවක්ගල ආයතනය ආරම්භ කළේ. එතනින්ද පොල්ගහවෙල ඉඳලා මෙතෙන්ට අරගෙන ආවේ. දැන් ඒකට අපි හරිය දැන් මේ වගේ ආයතනයක් පවත්වාගෙන යාමේදී විශාල වියදමක් දරන්න වෙනවා. මොකද ගිලන් භික්ෂුන් වහන්සේලාගේ ජීවිතේ සන්ධ්‍යා සමය ගත කරන භික්ෂුන් වහන්සේලා ඉන්නේ. උන්වහන්සේලා විවිධ වූ රෝග පීඩාවන්ටපත් වෙච්ච. සමහරක් ස්වාමීන් වහන්සේලා රෝද පුටුවේ ඉන්නේ. සමහරක් ස්වාමීන් වහන්සේලාට ඇඳින් නැගිටින්න බෑ. එතකොට මේ ආයතනේ පවත්වාගෙන යන්න මොන හරි රාජ්‍ය මට්ටමින් අපේ හට අනුග්‍රහයක් දැක්වලා තියෙනවද? එහෙම තාම නෑ, කිසිම තැනකින් අපිට ලැබුණේ නැහැ. අපි සිව්පසය දෙන දායක පින්නතුන් දාන ගෙන දාන්නේ ගෙනල්ලා පූජා කරන අයගේ පරිත්‍යාග වලින් තමයි මේ තාත් මේ ගමන ආවේ. ඒතර අපි දැන් මේ ඔය ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන්ම විවිධ රෝග පීඩාවන්පත් වෙච්ච අය ඉන්නේ. ඒ උන්වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටවන්න අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රමයන් සිදු කිරීමේ කටයුතු කොන ආකාරයෙන් සිදු වෙන්නේ. දැනට රාගම රෝහලේ වෛද්‍ය අසංකද සිල්ව මහත්මයා ඇවිල්ලා බෙහෙත් මාසිකට සැරයක් බෙහෙත් ටික බලලා උන්වහන්සේලා කටයුතු කරගෙන යනවා. ඊළඟට මානසික ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අවිස්සාවේල්ල රෝහලේ දොස්තර නෝන කෙනෙක් ඇවිල්ලා ඒ කටයුතු වලට අපිට සහයෝගය ලබා දෙනවා. බෙහෙත් ටික අවශ්‍ය විදිහට සහයෝගය කටයුතු කරලා එතෙන්ට උපස්ථාන කරන්න පුළුවන් විදිහට ඒ දොස්තර මහත්තයාත් නෝනත් ඒ කටයුතු දෙක සිද්ධ කරලා දෙනවා. මම හිතන්නේ ඔබටත් පුළුවන්කමක් තිබෙනවා අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගිරායිමුළු කළුවක්ගල තමයි අවිස්සාවේල පාරේ මේක තිබෙන්නේ. ඉතින් ඔබට දැනට ස්වාමීන් වහන්සේලා 40කටත් 49කටත් වැඩි ප්‍රමාණයක් මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ තුල වැඩ වාසය කරනවා. ඒ වගේම උන්වහන්සේලා 49කට දිනකට දානය පිළියෙල කරනවා කියන්නේ ඉතාමත් බැරෑරුම් කාර්යයක්. මොකද උදෑසන දානේ ඊට පස්සේ දවල් දානේ ඒ වගේම ඖෂධයන් පාවිච්චි කරන ස්වාමීන් වහන්සේලා රාත්‍රී ගිලන්පස ලබා දීම කටයුතු මේ සියලු කර්තව්‍යයන් සිදු කරන්න ඉතාමත් විශාල වියදමක් දරන සිද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව අනිවාර්යෙන් තහවුරු කළ යුතුයි. දැන් අපි හන්නේ අපේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් බාර ගන්න විට ඒ යම්කිසි බාරකාරත්වයක් දරන්න ඔවුන්ගේ නෑදෑයෝ හෝ නැත්නම් ස්වාමීන් වහන්සේලා හෝ ඉදිරිපත් වීමත් සිදු වෙනවද? බොහෝ දුරට නැහැ. රෝහල් ගත කරලා රෝහල් වලින් තමයි අපිට ලබා දෙන්නේ. ඉතින් ඒ අයට ඒ බාරකත්වය ගන්න සමහර අයට අපි ඉතින් බාර අරගෙන ඒ ස්වාමින් වහන්සේලාගෙන් අහලා කරුණු කාරණා අහලා ඇඩ්‍රස් අහලා දැනුම් දුන්නාට පස්සේ සමහර අය බාරකාරු ඇවිල්ලා ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙනා ඉතින් කාලයක් එහෙම සම්බන්ධ වෙලා කටයුතු කරන සමහරව ඇවිල්ලා උදව් උපකාර කරන ඒ විදිහට තමයි කරගෙන යන්නේ. දැන් අපි හන්නේ සමහරක් දැන් මේ 49ක් එක දවසක ස්නානය කරවන්න රැවුල් කොණ්ඩේ කපන්න ඒ වගේ වැඩ කටයුතු කරන්න මේ යම් සිදායක පිරිසක් එනවද ඒ වගේ ඇවිල්ලා ඒ සත්කාර සම්මාන දක්වන්නේ එහෙම නැත්නම් අපේ හඳුරාගත්තු ස්වාමීන් වහන්සේලා අතින්ද මේ සිළු දේ සිදු වෙන්නේ අපේ අතින්ම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් සමහර අයට ඉතින් අවස්ථාව අපි උදා කරලා දෙනවා. රැවුල් ඉසපැවුල් බාවලා ගිලන් උපස්ථාන කරගන්න අවශ්‍ය අයට ඒ අවස්ථාව සලසලක් දෙනවා. නැත්තම් අපි දිනපතා ඉතින් උදේ හවස ඒ කටයුතු ටික සිද්ධ කරන්නේ පොඩි හාමුදුරන් වහන්සේලා 4 නමක් එක්ක ඒ කටයුතු ටික අපි කරගෙන යනවා. මම හිතන්නේ අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ තුල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන සියලු පහසුකම් සපයනවා. ඒ වගේ නමුත් සියලු පහසුකම් කිව්වට විශේෂයෙන්ම යම් වූ කාරණාවන් සිදු කිරීමේදී කැපකිරීමක් සිදු කරන්න වෙනවා. ඒ වගේම දැන් මම හිතන්නේ අපි හරියට මේ ආයතනය පවත්වාගෙන යාමේදී
මේක ලියාපදිංචි ආයතනයක් වෙන්නට ඕන. ඒ වගේම ස්වාමින් වහන්සේලා අපවත් වුණාන් පස්සේ ඒ වගකීම් බාරකරත්වයන් දරන්න ඕන. දැන් මේ වෙන විට කොහොමද ඒ කටයුතු සංවිධානය වෙන්නේ අපේ හන්දේ? දැනට සමාජ ආයතනයේ පොල්ගහවෙල ආයතනය තමයි මූලික ආයතනය. එතන ලියාපදිංචි කරලා සමාජ සේවා ආයතන ලියාපදිංචි කරගෙන යනවා. ඉතින් ආදාහන කටයුතු නම් පස්සේ ඉතින් අපිම තමයි සිද්ධ කරගෙන යන්නේ. ඉතින් ලැබෙන තියෙන ආධාර වලින් අපි ඒ කටයුතු කරලා අවසන් කටයුතු සිද්ධ කරලා උන්වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ඒ දෙරට අපි හන්නේ එතකොට ගිලන් භික්ෂු මධ්‍යස්ථාන දැන් පොල්ගහවෙල ආයතනය තුලත් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවද? දැනටත් එතන 19ක් වැඩ ඉන්නවා. එහෙමයි. ඔව් එතන පොල්ගහවෙලක් තියෙනවා. ඊට පස්සේ බණ්ඩාරගම කන්නංගර වලව්ව අපිට පූජා කරා. ඒ ස්ථානයේ ස්වාමින් වහන්සේලා 19ක් වැඩ සිටිනවා. දැන් විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේලා සම්බන්ධ දැන් විහෙර විහාරස්ථානවල වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලානෙන් එතකොට උන්වහන්සේලාට දැන් අවසන් කාලය තුල කිසිදු හවුහරන් නොමැති නිසා තමයි මෙතෙන්ට යොමු වෙන්නේ. දැන් කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් හෝ නැත්නම් ගිහියේ කෙනෙක් හරි බලාපොරොත්තුෙන් ඉන්නව නම් මේ ආයතනයේට ස්වාමින් වහන්සේ කෙනෙක්ව සම්බන්ධ කරන්නේ එවන් වූ ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද අපේ හන්නේ? ඉතින් අපිට දුරකථනයෙන් හරි කතා කරොත් අපි ඉතින් බෑ කියන්නේ බාර ගන්නවා. එහෙමයි. කිසිම දෙයක් අපි ඉතින් ඉල්ලන්නේ නැහැ. අපි මතක් කරන්නේ එහෙම බාරකාරයෙක් ඉන්නවා නම් අවසන් කටයුතු වෙච්ච වෙලාවේ අපිට උදව් කරන්න කියලා තමයි මතක් කරන්නේ. එතනින් එහා කිසිම දෙයක් අපි මේ වෙනකන් ඉල්ලලත් නැහැ. එහෙමයි. එහෙම අරගෙනත් නැහැ. මේ ආදාහනයක් වුණොත් ඒ වෙලාවට අපිට උදව් කරන්න විතරයි අපි ඉල්ලුම් කරන්නේ. මම හිතන්නේ ඔබට පුළුවන්කමක් තිබෙනවා මිනිසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සම්බන්ධ කරුණු කාරණාවන් සොයලා බලලා ඔබට පුළුවන් මේ ආයතනයට තමන්ට කියාවිදින් උදව් උපකාර කරන්න. දැන් අපි හරිය මතක් කරන මේ මානසික රෝගී තත්ත්වයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා කියලා. ඒක ටිකක් බරපතල කාර්යයක්. මොකද ඒ අය උන්වහන්සේලා බලා ගන්නවා කියන්නේ මහා බරපතල කාර්යයක්. කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? මහත්තයෝ එක් ගොඩාක් අමාරු කාරණාවක්. ඉතින් ඒ හාමුදුරුවෝ තමයි අපිට වැඩිපුරම ලැබෙන්නේ මේ අංගොඩ රෝහලිනුත් ඒ වගේම අනුරාධපුර ජාතික රෝහලෙන්. එහෙමයි. ඒ ස්වාමින් වහන්සේලා ගොඩක් අපිට ලැබෙන්නේ එහෙමයි මානසික අය. නමුත් උන්වහන්සේලාට දිනපතා බෙහෙත් ටික දීලා ටිකක් බලාගෙන ඒ ටික කරගෙන යනකොට එච්චර අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. එහෙමයි. උන්වහන්සේලාට බෙහෙත් ටික නැති වුණොත් තමයි උන්වහන්සේලා වැඩි වෙන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට බෙහෙත් ටික අවිස්සාවල රෝහලේ වෛද්‍යවරු ඇවිල්ලා මානසික වෛද්‍යවරු ඇවිල්ලා අපිට ඒ කටයුතු වලට ගොඩාක් උදව් කරනවා. ඉතින් ඒකෙන් අපිට ලොකු පහසුවක් වෙනවා. දැනට අපි හරිය දැන් මම හිතන්නේ කළුවක්ගල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ තුල ඒ කියන්නේ කාමර පහසුකම් නැත්නම් වාට්ටු සංකීර්ණයක් නැහැ සාමාන්‍ය විදියට එක කරගෙන යන්නේ. එතකොට දැන් මේ වන විට මොනවා හරි ක්‍රමවේදයක් තියෙන ඉදිරියේදී වැඩ සැලැස්මක් තියෙනවද මේ වාට්ටුවක් නැත්නම් රෝහලක් ඉදිරියේදී කරලා ඒ කටයුතු කරන්නට? ඔව් දැනට ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ ස්වාමින් වහන්සේලාට කියලා කාමර නැහැ. එකම හෝල් එකේ තමයි එක කෑල්ලක ස්වාමින් වහන්සේලා 8 නමක් නතර කරලා තියෙනවා. ඉතින් ඒකට බොහොම අපහසුයි. කවුරුත් කැමති නෑ ස්වාමින් වහන්සේලා. ඉතින් ඉදිරියේ බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේලාට කාමර පද්ධතියක් හදලා ඒ සීළු පහසුකම් එක්ක උන්වහන්සේලාගේ පහසුකම් සපයා දෙන්න. ඉතින් ඒ සඳහා මේ වෙනකොට කිසිම ඉදිරිපත් වීමක් තාම අපිට නැහැ. ඉතින් යම් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ උතුම් අවස්ථාව සිද්ධ කරගන්න පුළුවන්. මේ ලෝකේ ලොකුම පින්කම තමයි ගිලානුපස්ථානය. ඒ පින්කමට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ස්වංගාවාසයක් විදිහට උන්වහන්සේලාගේ නවතම් පහසුකම් ඉතාමත් හොඳින් ස්වාමින් වහන්සේ නමකට පුංචි කාමරයක් මගේ ලබා දීලා පහසුවෙන් වැඩ සිටින්නට අවස්ථාව සලසා දෙන්න තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි ස්වාමින් වහන්සේලා ආපහු වඩින්නේ නැහැ. උන්වහන්සේලා ජීවිතාන්තය දක්වා මරණකම්ම අපවත් වෙනකම්ම ඒ ස්ථානේ වැඩ සිටින්න තමයි එතෙන්ට එන්නේ. ඒ ඉතින් ඒ අවස්ථාවේදී අපි ඉෂ්ට කර දෙන්න ඕන. දැනට ඉතින් අපිට ඉඩකඩ මදි. දැන්ට ස්වාමින් වහන්සේලා 48 නමක් වැඩ ඉන්නවා. ඉතින් තවත් ඉදිරියට අරගෙන උපස්ථාන කිරීමේ කටයුත්තට අපිට ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ ඉඳුන් හිටීම් ලබා දීම සඳහා. ඉතින් ඒක අපහසු නිසා ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මේ කටයුත්ත ගොඩනැගිල්ලක් සකස් කරගෙන ස්වාමින් වහන්සේලාගේ පත්‍ය පහසුකම් සපයන්න. අද දවසේ අපි කතා බහ කරන්නේ විශේෂයෙන් මේ ගිලානෝපස්ථානයේ සම්බන්ධව අපි මේ කරුණු කාරණා කතා බහ කරන්නේ ගිරායමුල කළුවක්ගල අමිලිසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ මාතෘ පරම පූජනීය පින්වත් මොදරවානේ අමිලිසිරි ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේ සමග අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු නැතත් අපි හැමෝම සහෝදරත්ව නාලිකාව යාල් ටීවී සදහම් විද්වත් කතිකාව සමගින් විරාමයෙන් අනතුරු නැවතත් අප ඔබ හා එක්කන්නේ සහෝදරත්ව නාලිකාව යාල් ටීවී උදුවප්පුන් පොහොදාගෙන සදහම් විද්වත් කතිකාව සමග අපි අද දවසේ කතා බහ කරන්නේ ගිලානෝපස්ථානයේ සම්බන්ධව. ඒ ගිලානෝපස්ථානයේ කිරීම සම්බන්ධව ඒ දැනට
ලංකාව පුරා විවිධ වූ ආයතනයන් තිබෙනවා. ඒකට අපි අද දවසේ කතා බහ කරන්නේ මුද්‍රවාණී අමිලසිරි ගෞරවනීය හාමුදුරන් වහන්සේ විසින් සිදු කරගෙන යන ලබන අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සම්බන්ධව. දැන් අපි හරි විශේෂයෙන්ම දැන් බෞද්ධ දර්ශනයේ තුල නැත්නම් බුදුදහම තුල ගිලනුන්ට උපස්ථාන කිරීම සම්බන්ධව ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ගිලන් අයට උපස්ථාන කිරීම සම්බන්ධව විවිධ වූ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කරුණු කාරණාවන් දේශනා කළා තියෙනවා. ඒ වගේම තමයි අපේ ගිහි පින්වතුන් හරි කැමති ස්වාමින් වහන්සේලාට වැඩිහිටි අයට මෙවන් වූ ආකාරයට උපස්ථානයන් දක්වන්න. එතකොට මේ කරුණ අපි අහන්නේ සමාජ හැබැයි ඒ වගේම තමයි මෙවන් වූ කාරණාවන් පිළිබඳව ප්‍රතික්ෂේප කර නැත්නම් මෙවන් වූ කාරණාවන් හාස්‍ය ලක්කන පිරිසක් තියෙනවා. දැන් මේ ගම මෙවන් වූ කටයුත්තක් සිදු කිරීම බෞද්ධ දර්ශනය තුළ පැහැදිලි කරන කරුණුත් එක්ක අපි හඳ මොහොත වැටහෙන්නේ. ඔව් ඉන්දික මහත්තයෝ ගිලන් විශ්ව මධ්‍ය ගිලන් උපස්ථානයේ කියන එක ඊටාම වටිනා කියාවක්. ඉතින් බුදුහාමුදුරු දේශනා කරේ බුදුහාමුදුරන්ගේ දෑතින් සිද්ධ කරලා උන්වහන්සේ පින්කම කරගෙන දැනගෙන තමයි අවබෝධ කරගෙන ලෝකයාට අනුදැන වදාලේ යම් කෙනෙක් ගිලනුන්ට සලකනවා නම් උපස්ථාන කරනවා නම් ඒ මට කරන උපස්ථානයක් විදිහට සලකන්න කියලා. ඒ වගේම තමයි ගිලනුන්ට සලකනවා කියන උතුම් ක්‍රියාව කවදාවත් අපිට ලෙඩක් දුකක් නැතුව නිරෝගී ජීවිතයක් උදා කරගන්න පුළුවන් පින්කමක්. ඉතින් අපිට ලෙඩ දුක් අනන්ත මේ රටේ අපි හැමෝටම වැඩි. ඉතින් අපි ඒක හරියට කරගන්න නැති නිසා තමයි ඒ කටයුත්ත තියෙන්නේ. අපි හදවතින්ම ලෙඩෙක්කුට සලකනවා නම් උපස්ථාන කරනවා නම් අපිට නිරෝගී සම්පatti උදා කරගන්න පුළුවන්. ඒ වගේම ඒ ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ ගිහි කෙනෙක් ලෙඩ වෙලා ඉන්නකොට අපි එතෙන්ට ගිහිලා ගොඩාක් උදව් කරනකොට සලකනකොට එයාගෙන් අපිට හදවතින් ආශිර්වාද කරනවා. හරිම වටිනා ආශිර්වාදයක්. ඒ ආශිර්වාදයෙන් තමයි අපේ ජීවිතය අපිට සාර්ථක කරගන්න පුළුවන්, මනස දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා බොහෝම ගෞරවාන්විතව බුදුහාමුදුරෝ දේශනා කර වටිනාම බුදු පදය තමයි අපි අද මේ කරගෙන යන්නේ. ඉතින් අපිත් මුලින්ම පටන් ගත්තේ අර බස් වල ටිකේ හිටිය ස්වාමින් වහන්සේ වඩම්මලා උන්වහන්සේ මම එතන අහක බලාගෙන ගියා නම් උන්වහන්සේට සරණක් නැහැ. මම එතෙන්ට වැඩම කරලා බලලා උන්වහන්සේ නාවලා එතනින් තමයි අරගත්තේ මම පළවෙනි ආරම්භය. ඒ ආරම්භය අරගෙන තමයි මේ ගමන ආවේ. ඉතින් මම හිතුවා මේ ලෝකේ අපි හැමදෙනාම අපිත් දැන් ওই නිරෝගී තත්ත්වයටපත් වෙලා ඉන්නේ මේ උපස්ථානයේ නිසා. පුළුවන් තරම් උන්වහන්සේලා නාවල සුද්ධ පවිත්‍ර කරගෙන ඕනම කෙනෙකුට මේ ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න තියෙන ලොකුම පින තමයි ගිලානුපස්ථාන පින්කම සිද්ධ කරගන්න. ඉතින් මේ අවස්ථාව ඕනම වෙලාවක ඕන කෙනෙකුට තියෙනවා. ඒක අවස්ථාව කරගන්න පුළුවන්. ඉතින් අපි හිතන්න ඕන අපි අනාගතේ අපි මේ වගේ දේවල් කරලා නැති නිසා තමයි අද අපි මේ ලෙඩ දුක් වලට කරදර වලට බාධා වලටපත් වෙලා තියෙන්නේ. අපි දැක යන එක නෙමෙයි දැකලා ඒක බලාගෙන එතෙන්ට ගිහිල්ලා උදව් කරලා උපකාර කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම පින්කම. ඉතින් මේ පුරපසළොස්වක පොහේ දවසේ උතුම්ම පින්කම තමයි බුදුන් දැක්කා කියලා හිතාගෙන තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ඒ උතුම් කටයුත්ත කරගන්නට ඕනම කෙනෙකුට ඕන අවස්ථාවක් අපි උදා කරලා තිබෙනවා. හොඳයි මෙවන් වූ කාර්යතවන සිදු කිරීමේදී අපි දැන් බුදුන් දවසේ ඉඳලා මේ දක්වා වෙනකොට හොඳ දෙයක් කරන අයට විවිධ වූ තාරණ පීඩන සහ අභියෝග වලට මුහුණ පාන සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේගේ කාලවක බලන තුරු තෙවන් වූ ප්‍රශ්න තිබුණා. දැන් මේ කාර්යතවය ආරම්භ කළ මේ අවුරුදු 20 ගානක් මේ කටයුත්ත සිදු කරගෙන ඉද්දී අපි හාටත් ඒ අභියෝග වලට මුහුණ පාන සිදු වුණා. ගොඩක් වුණා. ගොඩක් ස්වාමින් වහන්සේලා කැමති නැහැ. ඊට පස්සේ සමහර අය කියන ඔය හිඟන්නු ඉන්නවා කියලා නිකන් අපහාස කරනවා. ඇත්ත තමයි අපි බුදුහාමුදුරුවෝ දේශනා කරේ අපි ඇත්තටම හිඟා කන පිරිසක් බුද්ධිමත් විදිහට ගෞරවාන්විතව. ඉතින් ඒක හැම හාමුදුරු කෙනෙක්ම දැනගන්න ඕනේ. ඉතින් ඕක කියන එක නෙමෙයි ගොඩක් ස්වාමින් වහන්සේලා තියෙන ස්වාමින් වහන්සේලා මේ ගැන බලන්නේ නැහැ. සලකන්නේත් නැහැ. මහපාරේ තැන් තැන් වල වැතිරිලා ඉන්නවා. ඉතින් ඕක දැකලා ඉතින් අපිත් ඕක බලාගෙන හිටියොත් මේ ශාසනයට යන කල මොකද්ද කියලා අපිටම හිතා ගන්න බෑ. ඒ නිසා තමයි ඉතින් ඒ අතරතුර නොයෙකුත් කරදර බාධක ස්වාමින් වහන්සේලා ඉතින් දානමාන ගේන දායකයන්ට ගාන ගේන දෙන්නේ නැහැ. නොයෙකුත් කරදර කරන අය ඉන්නවා. නමුත් ඒවා අපි කිසි දෙයක් මේ වෙනකන් හිතට අරගත්තේ නැහැ. සැලුනේ නැහැ. ඒ ගමන අපි ඉතින් ඉදිරියටම ආවේ. නිසා තමයි ලංකාවේ පළවෙනි ආයතනයක් විදිහට මේ ගිලන් මධ්‍යස්ථානයක් මම අවුරුද්දෙන් 20 ගාණක් මේ සිද්ධ කරගෙන ඉන්නේ. ඉතින් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට අපි ලොකු මුදල් පස්සේ හඹාගෙන ගියේ නැහැ ඉන්දික මහත්තයෝ. ලැබෙන දෙයින් ලැබෙන සිව්පසයෙන් තමයි අපි කටයුතු කරේ. ඉතින් අවුරුදු 8ක් මම පින්ඩපාත කළා. ස්වාමින් වහන්සේලාට දන් දෙන්න පොල් ගහලා ඉන්නකොට ඒ විදිහට බොහොම අමාරුවෙන් තමයි දානමාන ටික හොයාගත්තේ. ඉතින් අදටත් එහෙමයි. ඉතින් නමුත් අපි කාටවත් නෑ බෑ කියන්නේ තියෙන දෙයක් හදලා උන්වහන්සේලාට දාන ටික සපේනවා. ඉතින් පහුගිය කාලේ ඉතින් ගොඩාක් අපහසු වුණා කොරෝනා වසංගතය ඇති වෙච්ච කාලේ. ඉතින් දාන නැහැ.
සමහර දවසක අපි කොස් විතරක් තම්බල ස්වාමින් වහන්සේලාට දුන්නා. ඒ විදිහට බොහොම අසරණ නමුත් ඒක අපි කාටවත් කිය වැඩක් නැහැ. තියෙන දේෙන් අපි බුද්ධි විඳ. මොකද දායකයන්ට එන්න විදිහක් නැහැ. දුර බැහැර දෙඩ වැඩි. ඒ தත්ත්වය නිසා. නමුත් මම හිතනවා රටේ ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් නෙමේ සමහර අය ඒ විදිහ අකමැති අය ඉන්නෝ කැමති නැහැව කරනවට ඒ කරන ආයතන වළක්වන්න හදන අය ඉන්න. ඉතින් බාධක තිබුණත් අපි මේ කටයුත්ත මේ ගමන ආවා. ඉදිරියටත් ඒ විදිහට කරගෙන යනවා. ඒක තමයි නිහඬතාවයෙන් කරගෙන යනකොට මම හිතනවා අපිට කරදරයක් නැහැ. හිත හොඳ නම් මේ කරන උතුම් පින්කම සත්කාරයක් විදිහට අපි සිද්ධ කරගෙන ආවා. ඒ නිසා තමයි අපිට වරදින් නැතුව මේ ගමන අපි දිගටම ආයතන 3ක් විදිහට දැන් මම පවත්වාගෙන යනවා. ඉතින් පුංචි තැනින් අපි පටන් ගත්තේ. ඉතින් නමුත් දකින්න පින්නතුන් අපිට සහයෝගය දක්වලා ලැබුණ ගෙවල් ඉඩකඩම් ඒ සියල්ලක්ම අපි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සම්බන්ධ කරලා උන්වහන්සේලාට වැඩ සිටින්න පුළුවන් විදිහට ආයතන පවත්වාගෙන යනවා. දැන් සාමයේ ඔතන ඉන්නේ රෝගී ස්වාමීන් වහන්සේලා. ඉතින් රෝගී ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන දානමාන නැත්නම් දානය ලබා දීමේදී ටිකක් බැරෑරුම් කාර්යය. මොකද උන්වහන්සේ සමහරක් විට උන්වහන්සේලාට බලඳන්න හොඳ නැති දේවල් තියෙන්න පුළුවන්. එහෙම තෝරා බේරාගෙන කොහොමද අපි යන්නේ මේ කටයුතු සිද්ධ කරන්නේ? දැනට මම කිසිම දානයක් ආහාරයක් වෙන් කරේ නැහැ, වෙනස් කරේ නැහැ. මොකද අන්තිම දවස් ටික තමයි මල් ළඟට ඇවිල්ලා තියෙන්නේ. ස්වාමින් වහන්සේලා බොහෝ අවුරුදු 80යි 85යි 90යි දැනටත් අවුරුදු 102ක් වෙන ස්වාමින් වහන්සේලා. ඉතින් කොහොමත් අපවත් වෙන උන්වහන්සේලා. ඉතින් දාන ටික හැමදේම දාන ටික ලෙඩ කෑම ගේන්න කිව්වොත් උන්වහන්සේලාට වළඳන්න බැරිව තමයි එන්නේ. ඒ නිසා හොඳට දාන ටිකක් වළඳන්න දායකත්වය ඇහුවොත් කියනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට තියෙන්නේ පොල් සම්බෝලයි බතුයි නම් ගෙනල්ලා පූජා කරගන්න ඒ ඇති හොඳටම කියනවා. එහෙමයි වෙන් කළා තියෙන වෙන අරක ඕන මේක ඕන කියලා අපි කවදාවත් ඉල්ලලත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ ඉදිරියට. ඉතින් ඕන විදිහට Tamanට තියෙන දේෙන් Taman පින්කම කරගන්න ඕන. ඒ නිසා අපි රුපියල් 1000න් කරන්න තියෙන දේ 2000කින් කරන්න බැහැනේ. ඒ නිසා අන්නේ අවස්ථාව අපි උදා කර දෙනවා. දැන් මේ වැඩසටහන නරඹන සහ ලංකාවාසී ලෝවාසී ජනතාවට දැන් හිතනොත් අමරසිරි ග්‍රාම වික්ෂු මධ්‍යස්ථානයේට යම්කිසි ආකාරයෙන් තමන්ගේ සහයෝගයක් ලබා දෙන්න ඕන කියලා. ඒක දැනට මොන වගේ අඩුපාඩුකම්ද අපේ යන ග්‍රාම වික්ෂු මධ්‍යස්ථාන තුළ පවතින්නේ? මූලික එක තමයි දානමාන සකස් කර ගැනීම, වියලි ආහාර හරි මේ දවස්වල. ඊළඟට දෙවෙනිම කාරණා ඒක තමයි සිනාම දේ තමයි ස්වාමින් වහන්සේලාට ඉඩකඩ මදිකම. ඒ සඳහා අපි අර බලාපොරොත්තු වෙන උන්වහන්සේලාට කාමර පද්ධතියක් නිර්මාණය කරලා උන්වහන්සේලාට සංඝාවාසයක් විදිහට ලොකු පින්කමක් කරගන්න පුළුවන් අවස්ථාව ඒක තමයි විශේෂයෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. ওই කාරණා දෙක තමයි. එහෙමයි. දැන් දුර බැහැර සිටින කෙනෙක් නම් අපි හඳ දැන් උන්ට දුර බැහැර සිට දානීය සකස් කරගෙන දෙන්න හැකියාවක් නැහැනේ. එතකොට දැන් ගිලන් වික්ෂු මධ්‍යස්ථානයේ තුරන්ට අවශ්‍ය කරන ඒ ප්‍රතිපහසුකම් නැත්නම් දාන ටික පිළියෙල කරගන්න යම් කිසි ක්‍රමවේදයක් තිබෙනවද? ඔව් එහෙම තිබෙනවා. ඉතින් දුර ඈත ඉන්න අයට පුළුවන් මේ මුදලින් ආධාරයක් කරලා දිනයක් තියෙනවා. ඒ දිනේ වෙන් කරගෙන ඒ දිනේට දාන ටික හදලා අපිට පූජා කරගන්න අවස්ථාව උදා කර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වියලි බාඩු ගෙනත් පූජා කරගන්න පුළුවන් නම් දානට අවශ්‍ය කරන කලමනා දාන හාල් ඒ අවශ්‍ය දේවල් එහෙමත් ඕනම කෙනෙකුට ඒ අවස්ථාව තියෙනවා ගෙනහැල්ලා පූජා කරගෙන පින් අනුමෝදන් කරගන්න. ඊළඟට කැමැතිම අය ඉන්නවා නම් ළඟ පහත හරි දාන උයාගෙන ඇවිල්ලා පූජා කරගන්න තමන්ගේ දිනයක් තියෙනවා නම් වසරකට වතාවක් විදිහට ඒක අවුරුද්දට එක දරයක් විදිහට දෙක වේලක් පූජා කරගන්න අවස්ථාව උදා කර දෙන්න පුළුවන්. අමරසිරි ගිලන් වික්ෂු මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් පවත්වාගෙන යන්නේ විශේෂයෙන්ම කළුවගල ප්‍රදේශ සහ බණ්ඩාරගම සහ පොල්ගහවෙල මේ යන ආයතන තුනක් පවත්වාගෙන යනවා. ඒතර දැන් අපි යන්නේ ආයතන තුනක් පවත්වාගෙන යාමේදී විශේෂයෙන්ම ලොකු රාජකාරියක් තුන. මොකද මේ අවශ්‍ය කරන ගිලන් වික්ෂුන් වහන්සේලා බලා කියා ගන්නට අවශ්‍ය කරන දෙනට මේ සඳහා සේවයට යම් කිසි කෙනෙක් ලබාගෙන තියෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේලාද කරන්නේ මේක? අපිම තමයි ස්වාමීන් වහන්සේලාමයි කරන්නේ. මොකද සේවයට අරගෙන අපිට තාම වත්කමක් මදි පඩියක් දී ගන්න. එහෙමයි. ඉතින් ඒ නිසා බොහොම අපහසුයි. ඉතින් පහුගිය දවස්වල කොහොමවත් බෑ. ඒ නිසා අපි පොඩි හාමුදුරන් වහන්සේලාත් එක්ක පුළුවන් විදිහට ඒ වැඩ කටයුතු ටික ඉතින් දෙපැත්තේ තුන් පැත්තේම කරගෙන යනවා. මම හිතන්නේ අද දවසේ අපි කතා බහ කරන්නේ මුදුවප් මාස පුන් පොහොය දවසේ මේ ගිලන් උපස්ථානයේ තිබෙන වැදගත්කම ඒ වගේම ගිලන් වික්ෂු මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ යමින් ගිලන් වික්ෂුන් වහන්සේලාට හවුහරණක් ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක් විදියටයි මුද්‍රවාණී අමරසිරි ගෞරවනීය හාමුදුරන් වහන්සේ සඳහන් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් අද දවසේදී අපි හානේ අවසන් වශයෙන් රටවාසී ලෝකවාසී ජනතාවට මොන වගේ පණිවිඩයක්ද අපි හාමුදුරන් ලබා දෙන්නේ? විශේෂයෙන්ම මතක් කරනවා ඉතින් මේ වගේ මේ තුන් පින්කම මේ පුරපසළොස්වක පොහොය දවසේ මේ වගේ අවස්ථාවක් ලබා දීමත් අපි ගොඩක් සතුටු වෙනවා. මොකද අපි වෙනුවෙන්
යම් කෙනෙක් අපි දෙහා බලලා කටයුතු කරන්නට ඔබතුමා වගේ සත්පුරුෂ මිනිසෙක් ඉදිරිපත් වීම විශේෂයෙන් අනේක වාරයක් පින් දෙනවා. මේ ආයතනේ රැකගන්න ඉතින් අපි ගොඩක් මහන්සි වුණා. ඉදිරියටත් ඒ විදිහට මහන්සි වෙනවා. ඉතින් විශේෂයෙන් ලෝකවාසී සියලු දෙනාටම මතක් කරන්නේ බුදුහාමුදුරෝ දේශනා කර මේ උතුම් බුදු වදන මේක අපි අමතක නොකර අපි හැම දිනාටම ලෙඩක් දුකක් කරදරයක් නැතුව නිරෝගී ජීවිතයක් ගත කරන්නටත් ඒ වගේම ඕනම කෙනෙකුට බෙහෙත් ටිකක් පූජා කරගන්න අවස්ථාව තියෙනවා. ගොඩක් අය කැමති. ඒ වගේම ආදාහනයක් Tamanට අපි හැමෝම ඇත්තටම ආදාහන කටයුතු කරනවා. නමුත් අපි කවදාවත් මිනි පෙට්ටියක් අරන් පූජා කරගෙන නැහැ. අපේ ජීවිතවලට අපි කරගන්නේ අපි අපේ එකත් අනුන් තමයි අපිට කරගන්න අරන් තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව වුණත් තියෙනවා යම් හාමුදුරු කෙනෙක් අපුවත් වුණාට පස්සේ ඒ ආදාහනයට අවශ්‍ය කරන පෙට්ටිය අරගෙන පාංශුකුලේ දීලා Tamanගෙම කරගන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒක ලොකු පින්කම්. අපි කවදාවත් හිතන්නෙත් නැති, කරන්නෙත් නැති පින්කමක් තමයි මේ පින්කම. ඒ අවස්ථාවත් අපේ පින්නතුන්ට තියෙනවා. ඊළඟට දාන Tamanට පූජා කරගන්න පුළුවන් නම් ඒ අවස්ථාවත් උදා කර දෙන්න පුළුවන්. ඊටත් වඩා මම හිතනවා ගොඩක් වටිනවා නිවහන. උන්වහන්සේලාට තෙමෙන්නේ නැතුව, අවුවට වේලෙන්නේ නැතුව, පිනිබාන්න නැතුව බොහෝම පහසුවෙන් වැඩ සිටින්නට අවශ්‍ය කරන කාමර පද්ධතිය සංඝාවාසයක් ඉදි කර ගැනීම ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්තට යම් කෙනෙක් ඉදිරිපත් වෙලා සහයෝගය දක්වනවා නම් ඉන්දික මහත්තයෝ මේ ලෝකේ තියෙන ලොකුම පින්කම එයයි. අපි විහෙර විහාර ගොඩාක් හදනවා. නමුත් මේවා දිහා අපි කවුරුවත් බලන්නේ නැහැ. හිතන්නෙත් නැහැ. මේ ස්වාමින් වහන්සේලාගෙන් වැඩ අරගෙන සියලු දේවල් බැරි වුණාට පස්සේ තමයි මේ උන්වහන්සේලා අසරණ වෙන්නේ. අසරණ වුණාට පස්සේ කවුරුවත් නැහැ බලන්න කියන දෙමව්පියන්ටත් ওই කාරණාව තියෙනවා. මහා සංගරුවනටත් තියෙනවා. ඉතින් අන්නේ අවස්ථාව උදා වෙච්ච අපි හැමෝටම අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ උතුම් කාරණා දෙක තමයි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ස්වාමින් වහන්සේලාගේ නිවහන සංඝාවාසයේ විදිහට විවේකාගාරයක් හදලා උන්වහන්සේලාට ඒ සිව්පසයෙන්ම උපස්ථාන කරලා ජීවිතාන්තය දක්වාම උපස්ථාන කරන්ට. ඉතින් ඒ සඳහා ඉදිරිපත් වෙන්න යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අවස්ථාව උදා කර දෙන්න පුළුවන්. දැන් අවසාන වශයෙන් පැහැදිලි කරලා මේ වැඩසටහන ආරම්භ කෙනෙකු හෝ ඉතාලි කොහොමද අපි මේ ආයතන වලට සම්බන්ධ වෙන්නේ? ආයතන තුනට යා හැකි ගමන් මාර්ගය පිළිබඳව පැහැදිලි කරොත් පැහැදිලි. දැනට ආයතනයේ පවතින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කළුවක්ගල ග්‍රාමයේ ගිරායිඹුල ගමේ තමයි මේ ආයතනය පවතින්නේ. ඉතින් ඕනම කෙනෙකුට ඒ ස්ථානයට ඇවිල්ලා එන්න පුළුවන්. අමිලසිරි ගිලම්බිස්සු මධ්‍යස්ථානයේ ගිරායිඹුල කළුවක්ගල කියලා ලිපිනේ සඳහන් වෙනවා. හංවැල්ල. ඊළඟට ඒ ආයතනයට සම්බන්ධ වෙන්න දුරකථන අංක දෙකක් තිබෙනවා. ඒ දුරකථන අංක දෙක මට ඉදිරිපත් කරන්න පුළුවන් 071 62 69 713 කියන දුරකථන අංකයත්. ඒ වගේම 077යි 98යි 53යි 518 කියන දුරකථන අංක දෙකට සම්බන්ධ වෙන්නට පුළුවන් ඕනම කෙනෙකුට කතා කළොත් මටමයි ඒ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට සම්බන්ධ වෙලා කටයුත්තට ආධාර උපකාර කරන්න පුළුවන්. ඊළඟට ඒ ආයතනයේ පවත්වාගෙන යන්න එන්න බැරි දානමාන පූජා කරන්නට දුර ඈත ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ නොහැකි කෙනෙක් ඉන්නවා උදව් උපකාර කරන්න පුළුවන් නම් මේ ආයතන තුනටම හරියන විදිහට ගිණුම් අංකයක් තිබෙනවා. හංවැල්ල ලංකා බැංකුවේ ඒ ගිණුම් අංකයට Tamanට පුළුවන් ආධාරයක් උපකාරයක් කරනවා නම් ඒකට බැර කරලා උදව් උපකාර කරන්න. ඒ ගිණුම් අංකය පවතින්නේ මොදරවානේ අමිලසිරි හිමි ලංකා බැංකුව හංවැල්ල 85යි 32යි 30යි 91යි කියන ගිණුම් අංකයෙන් තමයි ඒ ගිණුම් අංකය පවතින ඉන්දික මහත්තයා. ඒකට ඕනම කෙනෙකුට උදව්වක් උපකාරයක් කරලා අපිට දුරකථනයෙන් දැනුම් දුන්නොත් ඒ අවශ්‍යතාවය අපිට ඉෂ්ට කර දෙන්නට පුළුවන්. හොඳයි. තිරේ දිස්සන දුරකථන අංක සහ ගිණුම් අංකය ඔබට තිරින් දිස්සෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ අවශ්‍ය කරන උදව් උපකාර නිරන්තරයෙන් ලබා දෙන්න. එහෙම නැත්නම් අද දවසේ මේ කරුණු කාරණා කතා කරන අපේ වැඩිහිටි වැඩම කරවදාල කළුවක්ගල ගිරායඹුල අමිලසිරි ගිලම්බිස්සු මධ්‍යස්ථාන නිර්මාතෘ පූජ්‍යපාද මුදුරාණි අමිලසිරි අපේ හාමුදුරන් වහන්සේට තවදුරටත් මේ සේවයන් සිදු කරගෙන යන අපේ හාමුදුරන්ට ශක්තිය ධෛර්ය රත්නත්‍රි ආශිර්වාද ලැබෙන කියලා යාල් ටීවී පොහොදා විකාශය වෙනින් අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරලා අපේ තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි එළඹෙන පුරපසළොස්වක පුණු පොහොය දවසේදී තවත් සුපුරුදු අපගේ වැඩසටහන් මාලාව තුළින් හමු වෙමු. අද දවසේ වැඩසටහනට සහයෝගය ලබා දීපු නිෂ්පාදකතුමන්, ඒ වගේම කැමරා ශිල්පීන්, ආලෝකන ශිල්පීන් ඇතුළු, ඒ වගේම ගරු සභාපතිතුමන්, ඒ වගේම නාලිකා ප්‍රධානීතුමන් ඇතුළු හැමදෙනෙක් බොහොමත් ආදරයෙන් සිහිපත් කරමින් අද දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.